එන්න. අයිබෝන් ඉතින් මේ early childhood education එක නැත්නම් මේ මුල් අවදියේ අධ්‍යාපනය ඔබේ ළමයාට ඉතාමත්ම වැදගත්. ඉතින් විශේෂයෙන්ම ඔබ නවසීලන්තයේ සහ ලංකාවේ කිපිට රටක ජීවත් වෙනවා නම් මේ ECE education එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ෆැමිලිය ඇති. ඉතින් අද අපි අපේකම තුලින් අද අපි ආවා ඒ වගේ සෙන්ටර් එකකට. මේකේ විශේෂත්වය ලංකාවේ අපේ කෙනෙක් තමයි මේ සෙන්ටර් එක කරන්නේ. ඉතින් අපි කතා කරමු early childhood education එක ගැන. ඔයගොල්ලෝ දන්න දේ සහ නොදන්න දේ ගොඩක් අද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයගොල්ලන්ට දැනගන්න හම්බ වෙයි. ඉතින් අපි අද අපි ආවා ඕක්ලන්ඩ් වල තියෙන රෙමියුරා මොන්ටිසෝරි එකට. ඉතින් අද අපිත් එක්ක ඉන්නවා සචි. ඉතින් අයිබෝන් සචි. අයිබෝන්. ඉතින් අපිට මුලින්ම කියන්න සචි අපි දන්නවා දැන් නවසීලන්තේ early childhood education centers වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් මේ මොන්ටිසෝරි එක කොහොමද අනිත් වර්ග වලින් වෙනස් වෙන්නේ? මම පොඩ්ඩක් මොන්ටිසෝරි එක හැදුනේ කොහොමද කියන එක ගැන කතා කරන්නම්. මට චුට්ටි වෙලාවක් දෙන්න එකට. ඩොක්ටර් මරියා මොන්ටිසෝරි එයා තමයි මේ ලෝකේ first lady doctor in the world. ඒ ඩොක්ටර් කෙනෙක් උනේ මේ ගැහණු කට්ටියට සමහරක් රස්සාවල් කරන්න බැරි කාලෙක. එයා කොහොම හරි තිබිච්ච challenges උත් එක්ක පිරිමි අයත් එක්ක ඉගෙනගෙන කොහොම හරි ඩොක්ටර් කෙනෙක් වුණාම එයා ඉස්සෙල්ලාම hospital placement එක කියලා හම්බුනේ අර අපි කියන්නේ මේ differently able children නැත්නම් developmental delays චුට්ටක් අර වැඩිම slow කට්ටියගේ hospital එකකට silent center එකක් කියලා. ඉතින් එයා අවුරුදු ගාණක් මේ ළමයින්ගේ එකම විදිහේ behavior දැක්කා. මම මේ පොත කියනකොට මට දැනෙච්ච හිතට වැදිච්ච එකක් තමයි එයා අවුරුදු ගාණක් නොටිස් කරා මේ හරියට කන්න නැතුව ඉද කාලේ. ඉතින් එහෙම දවසටම පොඩි පාන් කෑල්ලක් විතරයි ඒ ළමයින්ට හම්බෙන්නේ. ඒගොල්ලෝ දැන් අපි නම් අදහස විදිහට බඩගිනි හිටියොත් කරන්නේ කාගෙන යනවා. ඒ බබාලා එහෙම කරන්නේ නැතුව ඒගොල්ලෝ ඒක පොඩි කෑලි වලට කඩලා බිම දාලා ඇහිඳිනවා. ඉතින් ඒක අවුරුදු ගාණක් නොටිස් කරලා ඩොක්ටර් මොන්ටිසෝරි ඩිසයිඩ් කරා ළමයින්ගේ මේ මොලේ සම්බන්ධව පොඩ්ඩක් ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා අධ්‍යයනය කරන්න. ඒක තුලින් තමයි අර ළමයි කැමති අත් පය පාවිච්චි කරලා කටට දේවල් දාලා ඇස් වලින් බලලා නහයෙන් ඉඳලා හැමදේම ඉගෙන ගන්නවා කියන ඒ concept එක තමයි එයා දැක්කේ වෙනවා. ඒක නිසා මේ මොන්ටිසෝරි ස්කෝල ප්‍රී ස්කූල්ස් ඒ විදිහට තමයි මේ ඇත්තටම මේ ලෝකෙට ආවේ. මොන්ටිසෝරි concept එකම තියෙන්නේ ළමයින්ට අර 5 senses මේවා වලින් ළමයි ඉගෙන ගන්න ඒක ඔක්කොම ඔළුවට ස්ටෝර් කරන්නේ කොහොමද කියලා ඒ concept එකෙන් තමයි මොන්ටිසෝරි හැදුනේ. ඒතකොට මේ සාමාන්‍ය ටිපිකල් ඩේ කෑග් එකකුයි කොහොමද මොන්ටිසෝරි කෑග් වෙනස් වෙන්නේ? විශේෂයෙන්ම නවසීලන්තේ ගැන කතා කරමු. ඔව් ඩේ කෑ එකක් කියන්නේ ළමයින්ව caring for the day. පේරන්ට්ස්ලා වැඩට යනවා. එතකොට අපි කොහොමද මේ ළමයිව මේ ඔකියුපයි කරන්නේ? ළමයිව දවස පුරාම බලා ගන්න. ඉතින් කන්න දීලාම බෑනේ, වතුර විතරක්ම බෑ. කොහොමද අපි මේ ළමයිව දවස පුරාම බලා ගන්න කියන එක තමයි ඩේ කෑ කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට සේෆ්ටි තියෙනවා, ඒගොල්ලන්ට පරිස්සමෙන් ඉන්න පුළුවන්. පේරන්ට්ස් ඇවිල්ලා හවස් වෙලා එක්කගෙන යනවා. ඉතින් long hours. මොන්ටිසෝරි concept එක වෙනස් වෙන්නේ අපිට මේ තියෙනවා program එකක්. ඩොක්ටර් මොන්ටිසෝරි develop කරපු program එකක් තියෙනවා. ඒකේ එක areas තියෙනවා. ඒ කියන්නේ exercises of practical life. ඒ කියන්නේ අපි දිනපතා ගෙදර කරන දේවල්. ඔයා මම දෙමව්පියෝ grandparents ළමයින් ඒව දකිනවා. හැබැයි ගොඩක් වෙලාවට ළමයින්ට ඒවට කරන්න opportunity එකක් නැහැ. ඒවා
මෙතන තියෙනවා මොන්ටිසෝරි concept එකේ ඊට අමතරව ගණන් අකුරු ලියන විදිය පොත් කියවන්න ඒත් එක්කම ලෝකේ ගැන දැනගන්න. ඒ කියන්නේ කල්චර් අපි කල්චර් සබ්ජෙක්ට් එකක් විදියට කරනවා. ඒවා මම හිතනවා පස්සේ අහනවා ඇති මේ ප්‍රශ්නේ. ඒ ගැන කියන්න මොන්ටිසෝරි වල වෙනස තමයි අර අපිට තියෙන ප්‍රෝග්‍රෑම් එක අපි ළමයාව හෙල්ප් කරනවා. We call it stimulating the total child. ඒ කියන්නේ අපි ළමයාව ඒගොල්ලන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ කොහොමද, කොන්ෆිඩන්ට් වෙන්නේ කොහොමද, සමාජයට ගියාම අනිත් අයත් එක්ක හැසිරෙන්නේ කොහොමද, අධ්‍යාපන කටයුතු කරන්නේ කොහොමද, ඒ හැම දෙයක්ම ගැන බලලා එක අපි කියන්නේ මේක ළමයින්ගේ හෝම් එකක්, මොන්ටිසෝරි house of children. ඉතාලියන් වලින් ඒකට කියනවා casa dei bambini. casa කියන්නේ home, bambini කියන්නේ children. ඒ කියන්නේ home for children. අපි ඇත්තටම මොන්ටිසෝරි වල අපි ඉන්න ටීචර්ස්ලා they are home, we are there to help if they need us. ඒ concept එක තමයි මොන්ටිසෝරි වල තියෙන්නේ. හරි මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට ගොඩාක් ලොකු අවබෝධයක් ඉන්නේ මොකද්ද මේ මොන්ටිසෝරි concept එක කියන්නේ කියලා. ඉතින් සචි අපි කතා කරමු මේ රෙමියුරා මොන්ටිසෝරි කියන්නේ. ඉතින් මේක පිළිලා තියෙන්නේ ඔක්ලන්ඩ් වල. ඉතින් මේකේ කොහොමද ඔයගොල්ලෝ පටන් ගත්තේ? දැන් මේක දැන් අද වෙනකොට මේ ආපු ගමන කොහොමද? අපි ඉගෙන පොඩ්ඩක් කතා කරමු. ආපු ගමන 2010 තමයි මම ශ්‍රීලංකාවට ආවේ. ලංකාවේ මොන්ටිසෝරි තිබුණා. මගේ මොන්ටිසෝරි ජර්නි එක ගැන මම පොඩ්ඩක් කියන්න ගෙවන් කමක් නැත්තම්. මට පොඩි කාලේ ඉඳන් මේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මේ කොහේ හරි ගියාම පොඩි ළමයි මගෙත් එක්ක හරි ඉක්මනට යාළු වෙනවා. මම මොකද්ද මගේ අර ලයිෆ් පර්පස් කියලා ඒක ගැන හිතේ ඉන්නකොට මම හිතුවා මේ ඉස්කෝලේ යන කාලේ මම යුනිසෙෆ් එකත් එක්ක ළමයි සම්බන්ධ ප්‍රොජෙක්ට්ස් කරා. එතකොට හිතුණා නෑ මට මේක තමයි හරියන්නේ පැත්ත කියලා. ඊට පස්සේ මට හිතුණා නෑ මම නීතිය පැත්තෙන් යනවා. ඉගෙනගෙන ඒ පැත්තේ ළමයින්ට හෙල්ප් කරන්න කියලා. එහෙම ඉන්නකොට මට මගේ දැන් හස්බන්ඩ්ව හම්බුණා. එයා එන්නේ මොන්ටිසෝරි බෑග්ග්‍රවුන්ඩ් එකෙන්. එයාගේ අම්මා අක්කලා දෙන්න අක්කා නංගි ඒගොල්ලෝ ඔක්කොම මේ මොන්ටිසෝරි ඉගෙන ගත්තා. ඒගොල්ලන්ට දැන් අවුරුදු 37ක් මොන්ටිසෝරි එක තියෙනවා. එතකොට ඒක දැන් දැකලා මම එහේ යනකොට ඒ ළමයින්ගේ විදිය දැකලා මට හිතුණා ડોක්ටර් මොන්ටිසෝරි ගැන කියවන්න. මම ડોක්ටර් මොන්ටිසෝරි ගැන එයාගේ ඔටෝබයෝග්‍රැෆි එක කියෙව්වා. ඊට පස්සේ මට හිතුණා මේක තමයි මට හරි තැන කියලා මම මොන්ටිසෝරි ඉගෙන ගත්තා. එහෙ මොන්ටිසෝරි සෙන්ටර්ස් මැනේජ් කරා. මගේ මොන්ටිසෝරි එකක් තිබුණා. 2010 අපි මෙහෙට ආවම මම මොන්ටිසෝරි එකකට තමයි ඉස්සෙල්ලම වැඩට ආවේ. ඊට පස්සේ ඒ සෙන්ටර්ස් මෙහෙ මැනේජ් කරා. ඒ ගමන් මම මෙහෙ ඉගෙන ගත්තා. early childhood concept එක. ඒත් එක්කම මම අනිත් කියන්නේ දැන් ලංකාවේ අපි දන්නේ මොන්ටිසෝරි තමයි අපි අවුරුදු 6න් අඩු ළමයි නම් අපි දන්නේ මොන්ටිසෝරි කියන වචනේ තමයි. එනකොට මෙහි ආවම මම දැක්කා මේක ඊට වැඩිය ලොකුයි මේ এডুকেෂන් ළමයින්ට ඊට වැඩිය ලොකුයි කියලා මේ රේජියෝ එමීලියා, හයික්ලර්, ස්ටයිනා, early childhood ඔය වගේ මම ඉගෙන ගත්තා. ඒ සෙන්ටර්ස් ගිහින් බැලුවා. හැබැයි මට තේරුණා මේ මගේ හાર્ට් එක තියෙන්නේ මොන්ටිසෝරි කියන තැන. ඉතින් එක සෙන්ටර්ස් වල මැනේජ් කරනකොට මම දැක්ක දෙයක් තමයි දැන් මොන්ටිසෝරි ඇත්තට මේ ළමයින්ට යන විදිහට දෙන්නත් සමහරක් වෙලාවට අමාරුයි. මොකද අපිට රෙජිස්ටර්ඩ් ටීචර්ස්ලා ඕනේ. රෙජිස්ටර්ඩ් ටීචර්ස්ලා මොන්ටිසෝරි ඉගෙනගෙන නැහැ. අනිත් එක මට හිතුණා early childhood concept එකේ ගොඩාක් දේවල් තියෙනවා. මේ ටෙෆාරිකි කියන එකේ මොන්ටිසෝරි වලට සම්බන්ධ. ඒ කියන්නේ අපිට ඒකට රිලේට් කරන්න පුළුවන්. ඉතින් අර වෙන කෙනෙක් ළඟ වැඩ කරනකොට ඉතින් අමාරුයිනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ concept එක විදිහට යන්න ඕනේ. 2015 මට හිතුණා නෑ දැන් තමයි වෙලාව මගේම කියලා තැනක් පටන් ගන්න. මට ඕනේ වුණේ මේ ටෙෆාරිකි early childhood New Zealand concept එකයි මොන්ටිසෝරි මේ දෙකේ තියෙන similarities එකට ගේන්න. එතකොට ඒක මට පටන් ගන්න ඒ උමනාවක් තිබුණා.
මම ඉතින් මගේ හැම දෙයකටම උදව් වෙන මගේ අක්කට කතා කරා. එහෙනම් තමයි අක්කයි මමයි එකතු වෙලා මේ සෙන්ටර් එක පටන් ගත්තේ. ඉතින් සචි මේ රෙගුලර් මොන්ටිසෝරි එකේ මොන අවුරුද්දද පටන් ගත්තේ? ඒකට දැන් වෙද්දී කොහොමද ඔයගොල්ලෝ ඉන්න තත්ත්වය? 2017 මායි අක්කයි මේ සෙන්ටර් එක පටන් ගත්තේ. පටන් ගන්නකොට ඇත්තටම අපිට ළමයි මම හිතන්නේ 4ක් වගේ හිටියේ. ඒත් එක්ක අපි ඇවිල්ලා මේ සෙන්ටර් එක පොඩ මොන්ටිසෝරි දේවල් ඇඩ් කළා. අවුරුදු ගානක් තිස්සේ එකතු කරලා තිබ්බ මොන්ටිසෝරි මැටීරියල්ස් දාලා සෙන්ටර් එක පටන් ගත්තා. හැම අවුරුද්දෙම එක විදිහේ challenges තිබුණා. ඒ කියන්නේ licensing criteria, paperwork, education review office ඒවත් එක්ක අපි අද වෙනකොට හැරිලා බලනකොට ඇත්තටම හරිම සතුටුයි ඩෙවන්. අපි දැන් සෙන්ටර් එක අපි full license for 30 කියන්නේ අපිට එකපාර ගන්න පුළුවන් ළමයි 30 දෙනයි. ගොඩක් අය එනවා අපේ ඉස්කෝලේ හොයාගෙන ඇඩ්වර්ටයිසින් කරන්න ඇත්තටම chance එකක් හම්බුන්නේ නැහැ. මොකද අර පටන් ගත්ත කාලේ ඉඳන් ඔය සෙන්ටර් එකේ quality develop කරන්න තමයි අපි බැලුවේ. ඒ වුණාට ඉතින් ඔය අර word of mouth එක්කෙනා ගිහින් කියලා සමහරක් මම උගන්වපු බබාලගේ නංගිලා මල්ලිලා ආවා. ඉතින් සෙන්ටර් එක අපි දැන් full අපිට දැන් තව ටිකක් ළමයි ගන්න ඕනේ. දැන් මේ දවස්වල අපි තව ළමයි 5 දෙනෙක් වගේ වැඩිපුර ගන්න licensing criteria එක හදාගෙන යනවා. ඇත්තටම අපිට ඕනේ මේ ගෙයක්. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ home for children. ඉතින් මගේ dream එක තිබුණේ විලා එකක් රෙමුවෙරා වල විලා එකක් with a nice big backyard. ඒ කියන්නේ දැන් අපි ඔයාලට notice කරලා ඇති ගොඩාක් centers වලට ගියාම මේ playground එක හරිම artificial පොඩි. ඉතින් රෙමුවෙරා වල කොහොමද එහෙම තැනක් තියෙයිද? මේක developed area එකක් නේ affluent suburb. ඉතින් ඒක අර මම හිතන්නේ මටම තිබිච්ච තැනක් මේක. ඇවිල්ලා බැලුවාම ගෙයක් පිටිපස්සේ අපිට ලොකු බෑක්යාඩ් එකක් තියෙනවා ළමයින්ට සෙල්ලම් කරන්න. ඒව ඔක්කොම මම හිතන්නේ නිසා අපිට එනවා කට්ටිය. අපේ ළමයි මෙතනින් අයින් වෙලා ගිය හැම ඉස්කෝලේකම මේ හොඳට වැඩ කරලා ඒ කියන්නේ ඇකඩමිකලි පැත්තෙනුත් ඒගොල්ලන් ගොඩාක් සර්ටිෆිකේට්ස් අරගෙන අවෝඩ්ස් අරගෙන අපිට ඉස්කෝලේවල ප්‍රින්සිපල්ස්ලා වයිස් ප්‍රින්සිපල්ස්ලා අපිව කන්ටැක්ට් කරලා කියනවා මොකද්ද ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ මේ ස්පෙෂාලිටි එක මේ එන හැම ළමයාම මේ හැම පැත්තෙම බැලන්ස් අපිට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න පුළුවන්ද. ඉතින් ඒවා තමයි මම හිතන්නේ අර මේ කොහොමද ඒක කියන්නේ අර achievements ඒ කියන්නේ අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ අපිට ඕනේ මෙතනින් යන හැම ළමයාම මේ සමාජයට වැඩදායී ළමෙක් වෙන්න. වැඩදායී වලටත් වැඩිය අර මනුස්සකම දන්න, තව කෙනෙක්ට අනුකම්පා කරන්න, උදව් කරන්න එහෙම දන්න. ඒවා ඔක්කොම අපි මෙතන ප්‍රෝග්‍රෑම් එකේ බලනවා. ඉතින් එහෙම අර ඇවිල්ලා අහනකොට ඉතින් අපිට හරි සතුටුයි. ඒ කියන්නේ අපි කරන දේ හොඳ දෙයක් කියන එක අපිට තේරෙනවා. ඉතින් දැන් අපිට ටීචර්ස්ලා ඉන්නවා 4 දෙනෙක්. දැනට අපි දැන් තව ටීචර් කෙනෙකුත් ගන්නවා. ඒකට 5 දෙනෙක්. ළමයි 30ත් එක්ක අපි දවස කරගෙන යනවා. එතකොට අපිට පොඩ්ඩක් කියන්න දැන් මෙතන ඉන්න ස්ටාෆ් එක ගැන ස්ටාෆ් එකේ මොන වගේ කට්ටියක්ද ඉන්නේ මොන වගේ රේෂියෝ එකද ඔයගොල්ලෝ මේන්ටේන් කරන්නේ ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් ගැන කතා කරමු. නිව්සීලන්ඩ් වල early childhood center එකක ක්‍රයිටීරියා එක තමයි එක ටීචර් කෙනෙක් ළමයි 10කට. අවුරුදු 2ක ළමයි ගොඩක් ඉන්නවා නම් ඒක චුට්ටක් එහෙට මෙහෙට වෙනවා. අපි ඉතින් අපේ ටීචර්ස් ඇත්තටම 3 දෙනා ඕනේ. උනට අපිට 4ක් ඉන්නවා. ඒ කියන්නේ අපි කැමති නෑ එහෙම ටීචර්ස්ලා ගැනත් අපි බලන්න ඕනේ. ළමයි විතරක් නෙමෙයි අපිත් එක්ක වැඩ කරන ටීචර්ස්ලා මෙතන උගන්වනදී එන්ජොයි කරන්න ඕනේ. ඒක තමයි මොකද මමත් අක්කත් දෙන්නම තව කට්ටියත් එක්ක වැඩ කළා. we have been employees. ඉතින් අපි දන්නවා ඒකේ ඉම්පෝටන්ස් එක අපේ ස්ටාෆ් බලා ගන්න.
ඉතින් ටීචර්ස් 4 දෙනෙක් ඉන්නවා like a family. ස්ටාෆ් එකේ අපි ඉන්නවා ශ්‍රී ලංකන් ටීචර් කෙනෙක් ඉන්නවා. චයිනීස් ටීචර් කෙනෙක්. චයිනීස් කියන්නේ ඇත්තටම මෙහෙ හැදිලා ඉගෙන ගත්තු හැබැයි ඒෂියන් ටීචර් කෙනෙක්. ඉන්දියන් ටීචර් කෙනෙක් ඉන්නවා. එයාත් අවුරුදු ගාණක් මෙහෙ වැඩ කළා. එයා ඇත්තටම නිව්සීලන්ත වල මොන්ටිසෝරි මෙන්ටෝ කෙනෙක්. එයා මෙහෙ ගිහින් වටේට මෙහෙ ඕස්ට්‍රේලියා ඉටලියෙන් ගිහලා වර්ක්ෂොප්ස් කරනවා. මම ඉන්නවා. එතකොට ඒක තමයි අපේ ටීම් එක. මේ තියෙන මේකට කියන්නේ මේ movable alphabet කියලා. movable alphabet කියන්නේ අර කියන්නේ අපිට අකුරු ටික එහෙට මෙහෙට move කරලා වචන හදන්න පුළුවන්. මේ එක්සැම්පල් එකකට අපි හිතමුකෝ cat කියලා. අපි අහනවා ඒගොල්ලන්ගෙන් what's the first sound do you hear in at? එතකොට ඒගොල්ලන් කියනවා අපි අර sound කරන නිසා then what do you hear after in cat? එතකොට මේක කරාම cat. ඒතර හරි ආසයි ඒක බැලුවම ඒගොල්ලන්ට I've made a word. ඉතින් තව කරන්න හිතනවා. මේ ඇක්ටිවිටි එක ඇත්තටම හරිම මේ බබාලා කැමති තැනක්. ඒගොල්ලන්ට එක මේ words හදන්න පුළුවන්. ඊට පස්සේ අපි grammar කියලා දෙනවා ඒගොල්ලන්ට. ටිකක් ලොකු වෙනකොට what are conjunctions, preposition, article, adjective ඔක්කොම කියලා story එකක් ලියන්න අපි ඒගොල්ලන්ට encourage කරනවා. මේ තියෙන්නේ part of the sensorial area. මෙතන දැන් මේකට කියන්නේ මේ geometry cabinet කියලා. බබාලට එක විදිහේ මේ triangles පාවිච්චි කරන විදිය, ඒව නම් මොනවාද, මේක quatrefoil, ඒව ඔක්කොම ඒගොල්ලන් ඉගෙන ගන්නවා. ඊට අමතරව geometric solids තියෙනවා. මේ ඇක්ටිවිටි මේක තමයි මම කිව්වේ අර scientific material කියන එක ඒගොල්ලන්ගේ sensors stimulate කරන්න තියෙන්නේ. මේ ඇවිල්ලා practical life area එක. මේ ගෙදර අපි ඔක්කොම කරන වැඩ ඒගොල්ලන්ට මේ මෙහෙරි කරන්න chance එකක් හම්බ වෙනවා. ඇත්තටම මේවා බැලුවම සමහර විට parent කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක නිකන් මේ හැන්දක් අරගෙන මේ පරිප්පු ටිකක් එහෙට දාන්නනේ එහෙම කියලා. මේ ඇක්ටිවිටීස් අපි ප්‍රිපෙයාර් කරනකොට මේ ගොඩාක් කල්පනා කරලා يعني මේකෙන් ළමයින්ට මොනවාද ඩෙවලොප්මන්ට් එකට උදව් වෙන්නේ. ඒ කියන්නේ eye hand coordination කොච්චරක් मूवमेंट्स තියනවාද. ඒතර අපි මොන ඒජ් ගෲප් එකද ටාගට් කරන්නේ. දැන් අපි මේ වගේ පොඩි ට්‍රේ එකක් මේ මුලදී පටන් ගන්නකොට පොඩි අවුරුදු 2 දුවෙක්ට හරි පුතෙක්ට හරි යාට උස්සන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවා. එයාගේ ඔළුවට ගොඩාක් මේකේ දේවල් තිබුණොත් එයාට ඒකේ ඉන්ට්‍රස්ට් එක නැතුව යනවා. ඒක දැන් බැලුවාම හැමදේම හරි සිම්පල්. එයාට දැක්කම හිතෙනවා මේක මට උස්සන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ලොකු එකක් නම් එයාට හිතෙන්න පුළුවන් නෑ මේක මට කරන්න බෑ කියලා. එයා ඒක කරන්න නැතුව යන්න පුළුවන්. ඒ වගේ හැම දෙයක්ම හිතලා අනිත් එක මේ අත කොහොමද වැඩ කරන්නේ. මොකද මේ ඇඟිලි තුන පාවිච්චි කරන්න අපේ බ්‍රේන් එක ඩෙවලොප්මන්ට් වෙනවත් වැඩි. එතකොට ඒකට අපි කියනවා පින්සර් grip කියලා. එතකොට අත මෙහෙම රොටේට් කරනකොට ඒක මේ subtleness of the wrist. අර දකින්න ඇති සමහරක් කලාවට සමහරු ලියන්නේ මෙහෙම මේ හරියට පැන්සලක් ඒක අල්ලන්න නැචරලි එන්නේ. මොන්ටිසෝරි බබෙක්ට ඇත්තටම ඒව ඔක්කොම අර පොඩි කාලේ ඉඳන්ම අත පැන්සල් අල්ලන විදිය මේ ඇක්ටිවිටීස් වලින් වෙලා ඒගොල්ලන් ඇත්තටම ලියන වෙලාව වෙනකොට ඒගොල්ලන්ට නැචරලි අත යනවා පැන්සල් අල්ලන විදියට. එතකොට පස්සේ වයසට යනකොට ඔය ආතරයිටිස් මේ එක ප්‍රශ්න අතත් එක්ක එනවා අඩු වෙන්න පුළුවන්. මේවට කියන්නේ dressing frames කියලා. ඒ කියන්නේ ඔක්කොම අපි අර ගෙදර how to button and unbutton buckle එකක් දාන්නේ කොහොමද ඒවා. එතකොට polishing window clean කරන්නේ කොහොමද, ඇඳුමක් නවන්නේ කොහොමද, ඒ හැම දෙයක්ම ඒගොල්ලන්ට අපි පෙන්නනවා. සමහරක් වෙලාවට අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි
බබාලා මේ මෙහෙම බාස්කට් එක අරන් ඇවිල්ලා මෙතන ලස්සන්ට තියලා එකින් එක අයන් එක අරගෙන අයන් කරලා නවලා තියෙනවා. ඉතින් කොච්චර හොඳයිද නේ ගෙදරදී පේරන්ට්ස්ටත් ටිකක් වැඩ ටිකක් අඩු වෙනවා. මේරියා එකක් පෙන්වන්නද දේව? මේ ප්‍රැක්ටිකල් ලයිෆ් එකේම මේක තමයි අපි මම පර්සනලි කැමතිම තව ඒරියා එක. මේ ෆුඩ් ඇක්ටිවිටීස් ඔබන්ට පේන ඇති එක ට්‍රේ එකක දාලා බබාලා ඒක අරගෙන දැන් ඔරෙන්ජ් එකක් නම් ඔරෙන්ජ් එක ස්ක්වීස් කරලා ඒක බීලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒක හොදලා පිහදලා අස් කරලා තව කෙනෙක්ට පාවිච්චි කරන්න ඒගොල්ලෝ මෙතන මේ විදිහටම ලෑස්ති කරලා යනවා. ඒතර ඒගොල්ලෝ අරගෙන ගන්නවා මේ respect one another's working space. අනිත් එක මේවා එක එක වෙනස් වෙනවා. අපි දැන් මේ කාලේ මොනවාද මේ pomegranate තියෙන කාලේ. ඉතින් අපි හිතුවා කොහොමද මේක මේ අපි ඒගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්නේ මේ ට්‍රීස් එක ඇත්තටම හරි ෂෝක්. මොකද අත ඒගොල්ලන් ගොඩක් කෝඩිනේට් කරන්න ඕනේනේ. මේක එකින් එක අරගෙන මෙහෙම ගලවන එක හරිම ඉන්ට්‍රෙස්ටිං. බබාලා මේ ගොඩාක් කට්ටිය උදේට එන්නෙම මේ ඇක්ටිවිටි එක කරන් බලාගෙන. ඉතින් අපි සීසන් එකෙන් සීසන් එකට ඒ ෆුඩ් ඇක්ටිවිටීස් වෙනස් කරනවා. මේ ඉන්ඩිවිජුවල් ඇක්ටිවිටීස් මීට අමතරව අපි ගෲප් බේකින් නුත් ගොඩක් කරනවා. pouring water මේ ඇක්ටිවිටීස් ඇත්තටම හරිම හොඳයි. මොකද ඒගොල්ලෝ ඉගෙන ගන්නවා මේ වතුර දැන් හැලුනොත් ඒගොල්ලන්ට ඒක විෂුවලි පේනවනේ. එතකොට ඒක වයිප් කරන්නේ කොහොමද? දැන් අපි හිතමුකෝ මොනවා හරි soap related activities තියෙනවා. soap හැදුනාම ඒක පියදන්නේ කොහොමද? වයිප් කරලා ඒක හොදලා මේ රැක් එකේ එල්ලන්නේ හැමදේම ඒගොල්ලන්ට අපි ඉන්ඩිවිජුවලි අපි ඒකට කියනවා ප්‍රසන්ටේෂන් එකක් කියලා. ඇත්තට ඉස්සෙල්ලම මේ ඒ කියන්නේ බබාලා ඉස්කෝලේට ඇවිල්ලා සෙටල් වුණාට පස්සේ අපි ටීචර්ස්ලාව ඇලොකේට් කරලා තියෙනවා මේ ළමයි ගෲප් එකකට. ඒගොල්ලන් ඉන්ඩිවිජුවලි එක බබත් එක්ක ඒගොල්ලන්ගේ ඉන්ඩිවිජුවල් ප්‍රෝග්‍රස් එකට වැඩ කරගෙන යනවා. එතකොට කිසිම ළමයෙක් මිස් වෙන්නේ නැහැ. නැත්තම් මේ ඩේ කෙයාර් concept එක මම දැකලා තියෙන දෙයක් තමයි ටීචර්ස් ගොඩාක් ફોකස් කරනවා අර වැඩියෙන් දුවන, දඟලන, කෑ ගහන බබාලව බලා ගන්න මේ ක්ලාස් රූම් එක අර පොඩ ඒගොල්ලන්ගෙත් ක්වයට් වෙට තියාගන්න ඕන නිසා. හැබැයි අර ක්වයට් ළමයි ගොඩාක් වෙලාවට මිස් වෙනවා. ඒක මම මේ මගේ මේ ටීචින් ලයිෆ් එකේ දැකපු දෙයක්. මගේ අපේ සෙන්ටර් එකේ ඒක අපි නැති කරන්න මම දාපු concept එකක් තමයි ටීචර්ස්ලට allocate කරලා ළමයි ටිකක් ඒගොල්ලන් ඒ ළමයින්ව observe කරනවා. මේ ළමයාගේ strengths මොනවාද, weaknesses මොනවාද, යාළුවෝ ඉන්නවද, coordination එක කොහොමද, ඒ ඔක්කොම අපි බලලා ඒවට Montessori activities වලට අමතරව ඒවත් කොහොමද progress වෙන්නේ කියලා ඒ ටීචර්ස්ලා ඒගොල්ලන් එක්ක ඉන්ඩිවිජුවලි වැඩ කරනවා. ඉඳගෙන අපි ඒකට කියනවා one on one presentation කියලා. ඒගොල්ලෝ ඉඳගෙන ඒගොල්ලන්ට පෙන්නනවා අත කොහොමද යන්න ඕනේ. ඒ හැමදේම ඒක නිසා කිසිම දරුවෙක් මේ මිස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොටම එක විදියටම හැමෝටම එක විදියටම වැඩ ටික කරනවා. මේක මේ ඇත්තටම work in progress area එක. අපි ගොඩාක් projects කරනවා මේ ඩෙක් එකේ. ඒකට අපි පොඩි රෙජියෝ ආර්ට් ස්ටුඩියෝ එකක් වගේ මේක අපිට කාය එකක් හදන්න ඕන නම් පුතෙක්ට ඇවිල්ලා දුවෙක්ට ඇවිල්ලා ඒකට පෙට්ටිද ඒ හැමදේම මේ මෙතන තියෙනවා. ඒගොල්ලන් කටින්, පේස්ටිං එක විදිහේ ග්ලූ ස්ටික් එකක් යූස් කරන්නේ කොහමද? ඒ හැමදේම විතර ඩ්‍රෙස් අප්ස් තියෙනවා. අතන ලස්සන මිරර් එකක් හැම දාලා තියෙනවා. ඒගොල්ලන්ට ඕන නම් ඒක ඇඳලා බලන්න, හැඩ බලන්න හැමදේම. ඉතින් තාෂි අපිට කියන්නකෝ දැන් මේ මොන්ටිසෝරියේ ඔයගොල්ලන්ගේ මොන්ටිසෝරියේ විශේෂයෙන්ම දවසේ මේ කොහොමද වැඩ වෙන්නේ, කොහොමද ඔයගොල්ලන්ගේ ටයිම් ටේබල් එක කීයද පටන් ගන්නෙ, ඒ අතර ඉවර වෙන්නේ කීයටද, ඒ අතරතුර කොහොමද වෙන ප්‍රෝග්‍රෑම්ස් කතා කරු? අපි උදේ 8ට තමයි වැඩ පටන් ගන්නෙ. ළමයි උදේ 8 ඉඳන් එනවා. අපිට ඇත්තටම ලයිසන්ස් මේ ඉස්කෝලේ අරලා තියන්න පුළුවන් 7:45 ඉඳන් 5:45 වෙනකම්. ඒ වුණාට අපි දැනට අපේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ 8 ඉඳන් 5 වෙනකම්. සමහර විට ඉස්සරහට
එහෙම ඩිමාන්ඩ් එකක් ආවොත් අපි ටයිම් එක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. ඒ වුණාට දැනට අපි වැඩ කරන්නේ 8 to 5:30. අපේ ප්‍රෝග්‍රෑම් එකේ මොන්ටිසෝරි කොන්සෙප්ට් එකක් තමයි ඒකට අපි කියනවා වර්ක් සයිකල් කියලා. වර්ක් සයිකල්ස් දෙකක් තමයි ෆුල් ප්‍රෝග්‍රෑම් එක. කියන්නේ ළමයි උදේ වැඩට ආවම ඒගොල්ලන් වැඩ කරන ඒ අවස්ථාවට තමයි වර්ක් සයිකල් එකක් කියන්නේ. අරට ඒගොල්ලෝ ආවහම උදේට අපි ඒගොල්ලන්ට එන්කරේජ් කරනවා මොනවා හරි එකක් චූස් කරන්න. ඒ කියන්නේ දැන් මේ ડોક્ટર මොන්ටිසෝරි ඇත්තටම මොලේ ගැන ස්ටඩි කරපු කෙනෙක් නේ. එයා බලපු දේවල් තමයි මේවා. ඒ කියන්නේ ළමයිට අපි කොහොමද වැඩිහිටියෝ විදියට අපි හැම වෙලාවෙම කරන මේ වැරද්දක් තමයි අපි ළමයින්ට කියනවා මේක කරන්න අරක කරන්න ඕක මෙහෙම කියන්න. ඒ කියන්නේ ඒක අපි ළමයින්ට වැරද්දක් කරනවා නෙමෙයි. එකක් අපි බිසි අපිට ඕනේ ටක් ගාලා වැඩ ඉවර කරලා යන්න. ඉතින් අපි ටීචර්ස්ලා ට්‍රේන් වෙලා තියෙන විදිහට අපි ඒගොල්ලන් උදේට ආවහම අනිවාර්යයෙන්ම මේ මට ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි මේ ඉස්කෝලේ ළමයෙක් ඉස්සරහ ඉස්කෝලේ ඇතුළට එනකොට පේරන්ට් කෙනෙක් ඉස්කෝලේ ඇතුළට එනකොට අපි ඒගොල්ලන්ව කොහොමද වෙල්කම් කරන්නේ. එතන තමයි මම හිතන්නේ අපේ අර රිලේෂන්ෂිප් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක. ඉතින් අනිවාර්යයෙන්ම අපි ළමයිට උගන්වනවා මේ කොහොමද අපි ෆර්ම් හෑන්ඩ්ෂේක් එකක් කරන්නේ අත දීලා මේ ඒ කියන්නේ අපි සමාජයට ගියාම දකින්න දේවල් මේවා මේ ළමයි ඒ කියන්නේ එදාස විදිහට අපි හරියට මෙහෙම පොඩ්ඩක් අල්ලන අත ෂේක් කරනවා. අපි ඉතින් ළමයින්ට ඒක ඔක්කොම කියලා දෙනවා. අපි මුණ දිහා බලලා ඇස් දිහා බලලා කතා කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි පේරන්ට්ස් රෙස්පෙක්ට් කරන එහෙම. ඒගොල්ලෝ ඇතුළට එනකොට ඉන්න ටීචර් අහනවා ඔයා අද මොනවද කරන්න කැමති? දැන් ළමයා හිතාගෙන ඇවිල්ලා නැතිනොත් අපි එහෙම හැමෝම ඒගොල්ලන්ට ඔළුවට අයිඩියා එකක් එනවා. මම මොනවාරි චූස් කරන්න ඕනේ මම මේක චූස් කරන්න ඕනේ එහෙම කියලා. ඉතින් ඒගොල්ලන් එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ ෆස්ට් ඉන්ඩිපෙන්ඩන්ට් පොයින්ට්. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට අර තනියම දෙයක් කරන්න අපි ඒගොල්ලන්ට එන්කරේජ් කරනවා. ඒගොල්ලෝ ඇතුළට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ලන්ච් බොක්ස් එක පැත්තකින් තියලා බෑග්ස් ඒගොල්ලන්ට තියෙන කබි හෝල් එකේ තියලා ඒගොල්ලෝ වැඩ තෝරනවා. තනියම සමහරක් ළමයි කැමති තනියම වැඩ කරනවා. සමහරක් ළමයි උදේට සෙටල් වෙන්නේ තව යාළුවෙක් හරි පොඩි ගෲප් එකක් හරි. එහෙම ඉන්නවා. ඉතින් අපි ටීචර්ස්ලා ක්ලාස් රූම් එක අපි වටේට ඉන්නවා. එහෙම ළමෙක් සෙටල් නැත්තම් අපි ළමයාට හග් එකක් දීලා ඒගොල්ලන් කැමති දේවල් කරලා එහෙම තමයි අපි උදේ වරු යන්නේ. ළමයිත් එක්ක ටීචර්ස්ලා වැඩ කරනවා. ඊට පස්සේ අපිට පොඩි මැට් ටයිම් එකක් තියෙනවා. මම හරියම කැමති ටයිම් එකක් තමයි ඒක. මොකද අපි ඔක්කොම එකට ඉඳගෙන රෝල් කෝල් එකක් කරන්නේ කොහොමද ඉස්කෝලේට ගියාම අපේ බබාලා දන්නවා මේ ටීචර් නම කියනකොට අත උස්සලා I'm here ඒ වගේ දේවල් කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් පොඩි කාලේ ඉඳන් මේව පුරුදු වෙලා කොහොමද අපි ගෲප් එකක් එක්ක ඉඳගෙන ඉන්නේ? කොහොමද අපි රෙස්පෙක්ට් කරන්නේ? කියන්නේ දැන් ටීචර් කතා කරනකොට තව ළමයි කතා කරනකොට අපේ ටර්න් එකට අපි ඉඳගෙන ඉන්න පුරුදු වෙනවා. ඒ හැම දෙයක්ම අපි ඒගොල්ලන්ට කියලා දෙනවා. ඩිසිප්ලින් කියන්නේ ඒක අර නිකන් ස්ට්‍රික්ට් විදියට නෙමෙයි. ඒක part of their daily routine. එහෙම අපි national anthem එක sing කරනවා. එතකොට අපිට themes තියෙනවා. අපි හැම මාසෙම එක්ක ටර්ම් එක ළමයින්ගේ ඉන්ට්‍රස්ට් එක යන විදියට මොන්ටිසෝරි වලට අමතරව අපි ඒගොල්ලන්ගේ ඉන්ක්විසිටිව් මයින්ඩ් කොහොමද රිසර්ච් කරන්න අපි ඒගොල්ලන්ට උගන්වනවා. අපි එතකොට අර ඒ ටොපික්ස් දැන් උදාහරණයක් විදියට මේ දවස්වල අපි හැම වෙලාවෙම කතා කරන්නේ නැත්නම් කොහොමද අපි නිව් ඉයර් සෙලිබ්‍රේට් කරේ. අපි මේ දවස්වල ඒක ගැන කතා කරනවා. දැන් මේ වීක් එකේ අපි ඇෆ්‍රිකන් කොන්ටිනන්ට් එක කොහොමද නිව් ඉයර් සෙලිබ්‍රේට් කරන්නේ. ඒක ගැන. ඊට ඉස්සෙල්ලා අපි නිව්සීලන්ත බාබකියු එකක් දාලා ඉතින් අපි ඒව ගැන ඔක්කොම at time එකේ කතා කරනවා. sign language උගන්වනවා අපේ බබාලට. හොඳට දන්නවා ඒගොල්ලෝ sign language. parents ඇවිල්ලා කියනවා එළියට ගිහිල්ලා කතා කරන්න බැරි කෙනෙක් දැක්කම එක ළමෙක් ගිහිල්ලා එයාව greet කරලා sign language use කරලා. ඉතින් අපිට ඒක හරිම සන්තෝෂයි. හැමෝටම රෙස්පෙක්ට් කරනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ එළියට ගියාම අපි හැමෝටම රෙස්පෙක්ට් කරන්න ඕනේ. දැන් සමාජේ නැති දේවල්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණාම අපේ දරුවෝ ටික ඔක්කොම ගිහිල්ලා උදේ කෑම ගන්නවා. morning tea ඒගොල්ලෝ shared morning tea එක අපි ස්කෝලෙන් morning tea provide කරනවා.
ඊට පස්සේ ඔක්කොම එළියට යනවා. එළියට ගිහිල්ලා පොඩ්ඩක් සෙල්ලම් කරලා මේ දවස්වල අපි ස්ප්‍රින්ක්ලර්ස් දානවා. ස්විම් සූට් ඇඳලා ගාඩනින් කරනවා, වෙජිටබල් පැච් එක පොඩ්ඩක් බලලා සෑන්ඩ් පිට්, මඩ් කිචන් ඔක්කොම කරලා ඇතුළට ඇවිල්ලා ඊට පස්සේ අපි ලන්ච් ටයිම් එක ඔක්කොම කට්ටිය එකට ඉඳගෙන ලන්ච් අරගෙන ඊට පස්සේ අපිට යෝගා ටයිම් එකක් තියෙනවා. අපි ඒකට කොස්මික් යෝගා කරන්නේ. ඉතින් බබාලට වැඩි ගොඩාක් ඇක්ෂන් නෙමෙයි නෝට ඒගොල්ලන් රිලැක්ස් වෙන්න කොහොමද මේ ඒතර ඒගොල්ලෝ රෙඩි වෙනවා ආෆ්ටර්නූන් ප්‍රෝග්‍රෑම් එකට. ඒ අතරතුර පොඩි අවුරුදු 2 අය නිදා ගන්න අයට වෙනම අපිට ස්ලීපින් රූම් එකක් තියෙනවා. අපි ඒගොල්ලෝම ඒ රූම් එකට සෙටල් කරනවා. ඊට පස්සේ අපි ආෆ්ටර්නූන් වර්ක් සයිකල් එක ඒ තමයි අපේ සෙකන්ඩ් වර්ක් සයිකල් එක. ඒකේ අපි ફોකස් කරනවා ගොඩක් සෝෂල් ඉන්ටරැක්ෂන්ස්. ඒ කියන්නේ අපි ගෲප් ඇක්ටිවිටි එකක් කරන්නේ කොහොමද? Again waiting for your turn, science experiments, cooking, art and craft ඒවා ගොඩාක් කරනවා මොන්ටිසෝරි එක සම්බන්ධ කරගෙන. culture, geography ඒ වගේ. ඊට පස්සේ අපි ආපහු එළියට යනවා. ආෆ්ටර්නූන් ටී තියෙනවා. ආෆ්ටර්නූන් ටී තියලා එළියට යනවා ප්ලේ කරන්න. ඒ අතරතුර පෙරන්ට්ස් එනවා 3:00 වගේ ඉඳන් ළමයිව ගන්න. එහෙම තමයි අපේ දවස ගෙවෙන්නේ. අපිට හැබැයි අපේ තියෙන ෂෝට් ඩේ and ලොන්ග් ඩේ කියලා. 8 ඉඳන් 3:00 වෙනකන් අපේ ෂෝට් ඩේ එක. 8 ඉඳන් 5 වෙනකන් අපේ ලොන්ග් ඩේ එක. දැනට මම කිව්වා වගේ එහෙම තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඒතකොට දැන් ඔයගොල්ලෝ පේරන්ට් කෙනෙක් නමුත් ඔබට මොන හරි උඩ රිසෝසස් තියෙනවා නම් ඔබගේ ළමයාව ගෙදර තියලා යන්න ඔෆිස් යන්න හරි එහෙම ඔබේ ග්‍රෑන්ඩ් පේරන්ට් කෙනෙක් ඉන්න අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපිට පොඩ්ඩක් කියන්න සචි දැන් මේ මොන්ටිසෝරි ට්‍රේනින් එක ලැබලා ස්කූල් එකට යන ළමයින්ගේ සහ කෙලින්ම ස්කූල් එකට යන ළමයින්ගේ අතර වෙනස මොකක්ද? හොඳ ප්‍රශ්නයක්. මම චුට්ටක් මොන්ටිසෝරි concept එක යන විදිහ කියන අපිට අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ subjects areas තියෙනවා. exercise of practical life අපි ගෙදර කරන දේවල් හැම දෙයක්ම මෙහි කරන්නේ කොහොමද? ඊට අමතරව තියෙනවා sensorial. ඒ කියන්නේ ඒක ඩොක්ටර් මොන්ටිසෝරි හදපු scientific material. දැන් අපි ලෝකේ කොහේ මොන්ටිසෝරි සෙන්ටර් එකට ගියත් ඒවා ඔක්කොම එක විදිය. මොකද ඒවා අර ළමයින්ගේ මනස ඒජ් එක ළමයින්ට උස්සන්න පුළුවන් ප්‍රමාණය අපේ බ්‍රේන් එකට හැන්ඩල් කරගන්න පුළුවන් ප්‍රමාණය ඒ ඔක්කොම බලලා හදපු concept එක sensorial. ඊට අමතරව තියෙනවා language කියන්නේ writing, reading ඒ ටික ගණන් maths concept එක තියෙනවා. culture area එක my favorite. ඒක ටිකක් areas වලට බෙදෙනවා. ඒ කියන්නේ ගස් කොළන් ගැන botany, සත්තු ගැන zoology, geography කියන්නේ අපේ ලෝකයේ අපි වටේ වෙන දේවල් ගැන, history කොහොමද අපි මෙතනට ආවේ, history of New Zealand, history of your family, timeline ඒ වගේ දේවල්, biology කියන්නේ අපේ ශරීරය ගැන science experiments ඒ ටික එක area එකක්. ඔහොම තමයි අපේ මොන්ටිසෝරි concept එක යන්නේ. දැන් ඔය අහපු ප්‍රශ්නේ ගෙදර ඉන්නකොට අපි ඕකේ කොච්චරද කරන්නේ? මෙහි සිස්ටම් එක ලංකාවට වඩා ගොඩක් වෙනස්. ඉතින් මෙහි ගොඩක් වෙලාවට කමියුනිකේට් කරන්නේ ස්ටෝරි පාක් කියන ඇප් එක. ඉතින් අපි හැමදාම වගේ අපි කරන දේවල් ළමයිත් එක්ක ඇක්ටිවිටීස් අපි එවෙලෙම පේරන්ට්ස්ලාට වීඩියෝ එකක් දානවා. ඉතින් ඒක ලොකු දෙයක්. ඒගොල්ලන් දැන් ඔෆිස් එක වැඩ කරනවා වුණත් ඒගොල්ලන්ට ටක්කාලා ඒක බලා ගන්න පුළුවන්. දැන් මගේ බබා මොනවද කරන්නේ කියලා. ඉතින් මේ තියෙන නිව්සීලන්ත වල තියෙන සිස්ටම් එක ගොඩක් ළමයින්ට සහ දෙමව්පියන්ට ඉතින් දෙගොල්ලන්ටම හොඳයි. හරි දැන් අපි අපේ වැඩසටහන අවසන් භාගයට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට කියන්නකෝ දැන් මේක බලන ශ්‍රී ලාංකික පේරන්ට් කෙනෙක් ඉන්නවා නම් මේ රෙමියුරා මොන්ටිසෝරි එක ඔයගොල්ලෝ ඒගොල්ලන්ට ප්‍රොමෝට් කරනවද? එහෙම රෙකමන්ඩ් කරනවද? එහෙම රෙකමන්ඩ් කරනවා ඇයි?
මම චන්දු මේ මම සචිගේ අක්කා මට ඇත්තටම ශ්‍රී ලංකන් පේරන්ට්ස් අර මේක ප්‍රොමෝට් කරන්න ඕනේ මොකද මගේ පුතා මම තම කෙනෙක් මගේ පුතා ගියේ ඩේ කෙයාර් එකට. එතකොට එයා ගෙදර ආවේ වැලි වතුරයක විතරක් සෙල්ලම් කළා. එතකොට නංගිලා මෙහි හිටියේ නෑ. ඊට පස්සේ දැන් නංගි ඇවිල්ලා මොන්ටිසෝරි එක පටන් අරගෙන මම දැන් දකිනවා what a huge difference කියලා ඒ දෙකෙන්. ඒකින්ද මට ඕනේ ඇත්තටම ලංකාවේ අයට මේක ප්‍රොමෝට් කරන්න. අපි genuinely හොඳ දෙයක් අපි ප්‍රොමෝට් කරන්නේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් අපි කරන්නේ and not just because my sister නංගි මම දැකලා තියෙන හොඳම මොන්ටිසෝරි ටීචර්. හොඳ කියන්නේ හරි මේ හොඳටම මේ එකක් මේ සර්විස් එකක් විදිහට කියලා හිතාගෙන කරන දෙයක්. ඒකෙහිඳ මට ඒක ප්‍රොමෝට් කරන්න ඕනේ අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එකට. එතකොට ශ්‍රී ලංකන්ස්ලා අපිට හිටියා දැන් අවුරුදු 3ක් තිස්සේ අපේ ශ්‍රී ලංකන් children එනවා ළමයි කීප දෙනෙක්. ඒගොල්ලෝ හරිම ආදරේ සෙන්ටර් එකට හරිම මේ ගිහිල්ලා ගොඩක් හොඳ කතා කරනවා අපේ සෙන්ටර් එක ගැන. අනිත් එක දැන් අපි ඉන්නේ රෙමියුරා වලනේ. ඒතකොට රෙමියුරා අවට තමයි මේ මෙහි තියෙන ඕක්ලන්ඩ් වල තියෙන හොඳම ඉස්කෝලේ තියෙන්නේ. ඒතකොට එප්සම් වල තියෙනවා මේ ලංකාවේ ආනන්දේ වගේ රොයල් එක වගේ විශාඛික වගේ තියෙන ඉස්කෝලේ. ඒතකොට ශ්‍රී ලංකන් කමියුනිටි එක මේ අවට ඉන්නේ. ඉතින් අපෙන් දැන් අපිට රෝල් එක පොඩ්ඩයි නේ අපේ ළමයි 30 අපිට ගන්න පුළුවන්. අපිට ගොඩක් ළමයි ගන්න බෑ. ඒතකොට මේ ළමයි 30 අපි ගොඩක් වෙලාවට එක්ක අපිට ඉන්නේ කිවි ළමයි එක්ක අපිට ඉන්නේ ඒෂියන් ළමයි. ඒකට අපේ ළමයි මිස් අවුට් වෙනවා අපේ ළමයින්ට. ඉතින් අපි we genuinely want them to come and learn. ඒක තමයි මේ මට කියන්නේ. ඉතින් අපේ කම තුලින් අපි සුබ පදනවා මොන්ටිසෝරි එකට. ඇත්තටම අපිට අපේ කමට අපිට ආඩම්බරයක් මේ වගේ රටකට ඇවිල්ලා ඕගොල්ලෝ මේ වගේ ව්‍යවසායක මේ හම්බුන දෙසීම ගැන. ඉතින් ඒ වගේම අපි ඕගලන්ට මේ රෙමියුරා මොන්ටිසෝරි ඕගලන්ට රෙකමන්ඩ් කරනවා ඇවිල්ලා අපේ කම තියෙන තැන. ඉතින් ඇවිල්ලා බලන්න ඕන ළමෙක් ඉන්නවනම් ඉතින් ඇවිල්ලා මේ මොන්ටිසෝරි এডুকেෂන් එක ඔයාලා එක්ස්පීරියන්ස් කරලා බලන්න කියලා අපි අපේ කම තුලින් ඕගලන්ට ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අපි ගිහින් එන්න ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.